හොඳයි අපි මීළඟට අවධානය යොමු කරමු අපි කේස් පී ටියුට් එකේ ප්‍රශ්න අංක 14ට එන්න පුතේ. හරි. කේස් පී ටියුට් එකේ ප්‍රශ්න අංක 14ට එන්න. 14 වෙනි ප්‍රශ්නේ දැන් වාක් කරන්න. දැන් අපි ගිය සතියේ පොදු ආචරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සියල්ලම අවසන් කරලා තියෙනවා, right? පොදු ආචරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සියල්ලම අවසන් කරා. දැන් අපි යමු ප්‍රශ්න අංක 14ට. ඔයගොල්ලෝ වෙලාව අරගෙන ප්‍රශ්න අංක 14 කරන්න වීඩියෝ එක පොස් කරලා ඊට පස්සේ අපි බලමු කොහොමද කරන්න කියලා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 25ක් උදාසීන කිරීම සඳහා 0.05 HCl ද්‍රාවණයකින් 50ක් අවශ්‍ය වනවා කියලා කියලා තියෙනවා. ඒතර එක්තරා උෂ්ණත්වයකදී මේ NaOH ද්‍රාවණය කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් සන්තෘප්ත කරනවලු. සන්තෘප්ත ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 25ක් උදාසීන කිරීමට ඉහත HCl ද්‍රාවණයෙන් 65ක් අවශ්‍ය වනවා. එතකොට ද්‍රව්‍යතා ගුණිතයකරණය කරන එක තමයි කියන්නේ. එතකොට දැන් අපි මේවා ගන්න උත්සාහ කරන්න එතන. දැන් මෙතන කියලා තියෙන්නේ පළවෙනියට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 25ක් උදාසීන කරන්න 0.05 HCl 50ක් ඕන. දැන් බලන්න. දැන් මේ පළවෙනි කොටස පුතේ මේ KSP වලට සම්බන්ධයක් නැහැ. මෙතන කියලා තියෙන්නේ NaOH ද්‍රාවණයක් තියෙනවා. එතකොට මේ NaOH ද්‍රාවණය ඝන සෙන්ටිමීටර් 25ක්. හරි 25ක් උදාසීන කරන්න 0.05 HCl 0.05 මවල ගන්න ඩෙසිමීටර් HCl හරි මෙන්න මේ සාන්ද්‍රණයෙන් ඝන සෙන්ටිමීටර් 50ක් අවශ්‍ය වුණා කියලා කියන්නේ. ඝන සෙන්ටිමීටර් 50ක් අවශ්‍ය වුණාලු. හරි. දැන් සාමාන්‍යයෙන් වැඩ කරන දරුවෙකුට මේ ගාන හදන්න දෙයක් නෑ. ඇයි? දැන් එයා දන්නවා NaOH HCl එකට එක ප්‍රතික්‍රියාවක් වෙන්නේ. එතකොට දැන් මෙයාගේ 25යි මෙයාගේ 50ක් ගෙහෙලා තියෙනවා. දැන් අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ සාන්ද්‍රණයනේ දන්නේ නැත්තේ. ඒතර දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය මොනින් හොයන් ඉන්න ඕන. NaOH සාන්ද්‍රණය හොයන්න තමයි මේ අණුමාපන தත්ත්වය දීලා තියෙන්නේ. වැඩ කරන ළමයෙක්ට මේකේ වචනයක්වත් ලියන්න ඕනේ නැහැ බහුවර්ණයකට. දැන් මේක රචනා ප්‍රශ්නයක් නිසා ලියන්න ඕනේ. බහුවර්ණයකට ලියන්න දෙයක් නැහැ. ඇයි ඒ? මෙයාගේ ඝන සෙන්ටිමීටර් 25ක් උදාසීන කරන්න. මෙයාගේ ඝන සෙන්ටිමීටර් 25ම නම් ගියේ. හොඳට තේරුම් ගන්න කියන එක. මෙයාගේ ඝන සෙන්ටිමීටර් 25ක් උදාසීන කරන්න මෙයාගිනුත් ගියේ ඝන සෙන්ටිමීටර් 25ම නම් ඒ කියන්නේ අනිවාර්යෙන් මෙයාගේ සාන්ද්‍රණය මෙයාගේ සාන්ද්‍රණයට සමාන වෙන්න ඕනේ. ඒක පැහැදිලි? එහෙම වෙන්නේ මේ දෙන්නගේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය එකට එක නිසා. හරි. එකට දෙක නම් වෙනස් වෙනවා. ඒක හරි. නමුත් අපි දන්නවනේ NaOH HCl ප්‍රතික්‍රියා කරන්නේ එකට එක. NaOH HCl NaCl ජලය හදනවා. මේක ඉතින් දැන් ඕන පොඩි ළමෙක් දන්න වැඩක්. එතකොට දැන් මෙයාගේ 25ක් උදාසීන කරන්න මෙයාගේ 50ක් කියා කියන්නේ. ඒ කියන්නේ 25ට 25ක් ගියාම නම් මෙයා 0.05 නම් මෙයාත් 0.05යි. මෙයාගේ 25ක් උදාසීන කරන්න දරුවෝ මෙයාගේ 25කින් බෑ. මෙයාගේ 25ක් උදාසීන කරන්න ඒ වගේ දෙගුණයක් ඕනේ. 50ක් ඕනේ. ඒ කියන්නේ මෙයාගේ සාන්ද්‍රණයත් එක්ක බලනකොට මෙයාගේ 50කින් මෙයාගේ 25ක් උදාසීන කරන්න. ඒ කියන්නේ මෙයාගේ සාන්ද්‍රණය වගේ මෙයාගේ සාන්ද්‍රණය දෙගුණයක් වෙන්න ඕන. ඒක පැහැදිලිද? මොකද මෙයාගේ සාන්ද්‍රණය මෙයාගේ සාන්ද්‍රණයට සමාන වුණා නම් මෙයාගේ 25 උදාසීන කරන්න 25ක් වැටුණාම ඇතිනේ. දැන් 25ක් වැටිලා මදිනේ. 25ක් උදාසීන කරන්න 50ක් එපේ. පැහැදිලිද? ඒ කියන්නේ මෙයාගේ සාන්ද්‍රණය දෙගුණයක්. අපි හදලා බලමු. හදලා බලනවා නම් මෙන්න මෙහෙමයි කරන්නේ. NaOH HCl NaCl ජලය හදනවා. මේක ඉතාලම සරලයි. එතකොට දැන් මෙතන එකට එක ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය. HCl මවුල 18.05න් 50යි. ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයට අනුව HCl මවුල ගාන NaOH මවුල ගානට සමානයි. එම නිසා NaOH මවුල ගාන වෙන්න ඕනේ. හරි. NaOH මවුල ගාන වෙන්නත් ඕනේ මේ ගානම තමයි. එතකොට 18.05 50. දැන් ඉන්නේ කොච්චර පරිමාවකද පොතේ මෙයා 25කින්. මෙයා ඉන්නේ 25ක නේ. අපිට ඕනේ NaOH ආරම්භක සාන්ද්‍රණය හොයන්න. ඒතර මෙයා හිටියේ 25ක. මේ OH - 25ක හිටියේ. වැඩි කරන්න 1000. ඒතර 1000ට 1000 කැපෙනවා. 25ට 1යි 50ට 2යි 0.05 දෙකකින් වැඩි කරන්න. 5 2 10යි. ඒතර දශම ස්ථාන 0.1 බිඳුවයි. දැන් මම ඔයාලට කිව්වනේ
මේක හදන්න දෙයක් නැහැ පොතේ. හරි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර් 25ක් උදාසීන කරන ඒ වගේ දෙගුණයක් HCl ඕන වුණා කියන්නෙම HCl වල පැවතිච්ච සාන්ද්‍රණය වගේ දෙගුණයක සාන්ද්‍රණයක් NaOH වෙන්න ඕනේ. දැන් බලන්නකො 0.5 දෙකෙන් වැඩි කරාම 0.1. හරිනේ. ඒතර මේක හදන්න අවශ්‍ය නැහැ. නමුත් ඉතින් අපි හදමු. ඔයාලට පැහැදිලි වෙන්නේ. එතකොට දැන් මේ ගානේ මේ කතන්දරේ දීලා තියෙන්නේ ඔයා මේ ගාන හදන්න පාවිච්චි කරන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ සාන්ද්‍රණය දන්නේ නැති නිසා. ඒක තේරුම් ගන්න. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය දැන් දන්නවා. දැන් හෙව්වනේ. හරි. දැන් මොකක්ද ඊළඟට කියන්නේ? දැන් කතාව ඉවරයි. දැන් පැත්තකට දානවා මේ කතාව. ඊළඟට කියන්නේ මොකක්ද? එක්තරා උෂ්ණත්වයකදී මෙමෙ NaOH ද්‍රාවණය කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් සංතෘප්ත කරනවා. ඒ කියන්නේ දැන් ඔන්න පොතේ මෙන්න තියෙනවා ඔයාගේ ද්‍රාවණය. මේ ද්‍රාවණය අපි ගමු NaOH. දැන් මේ ද්‍රාවණය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒතර දැන් මේ ද්‍රාවණය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. දැන් මේක සංතෘප්ත කරන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින්. ඒ කියන්නේ මේකට දානවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒතර කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මෙහෙම චොට්ටක් දානවා දිය වෙනවා. චොට්ටක් දානවා දිය වෙනවා. දානවා දිය වෙනවා. එක වෙලාවක් එනවා කොච්චරක් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මත් දිය වෙන්නේ නැහැ. ඒ වෙලාවෙන් පස්සේ දිය වෙන්නේ නැහැ. අවක්ෂේප වෙනවා. අන්න ඒක තමයි සංතෘප්ත වෙනවා කියලා කියන්නේ. අපි දැන් හිතමුකෝ මේක අවක්ෂේප වුණා කියලා. මේ තියෙන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. අවක්ෂේප වුණාට පස්සේ අපි දන්නවා ගතික සමතුලිතතාවයකට එහෙම එන්න ඕනේ. එතකොට මෙයා කැල්සියම් 2+ මෙයා OH- විදියට තියෙන්න ඕනේ. හැබැයි අමතක කරන්න එපා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ගෙන් සංතෘප්ත වුණා කියන්නෙම ඊතර පවතින මුළු OH- සාන්ද්‍රණය කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ගෙන් විතරක් දෙන OH- නෙමෙයි පොතේ. මොකද මේක ජලයේ නෙමෙයි දිය කරන්නේ. මෙයා දිය කරන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට දරුවෙක් තේරුම් ගන්න මේක ජලීය ද්‍රාවණයේ තියෙන සම්පූර්ණ OH- සාන්ද්‍රණය කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගෙන් දුන්න OH- සාන්ද්‍රණයට එකතු කරන්න ඕනේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් දුන්න OH- සාන්ද්‍රණය. ඔක තේරුම් ගැනීම අතිශය වැදගත්. right? හරි. දැන් එතකොට දැන් මෙහෙම තමයි වෙලා තියෙන්නේ. මෙම සංතෘප්ත ද්‍රාවණය ඔන්න ආය ඝන සෙන්ටිමීටර් 25ක් ගන්නවා. හරි. මේකෙන් 25ක් ගන්න. හරි. ඒකෙන් 25ක් ගත්තම මෙහෙම මේ ඉන්නේ ඝන සෙන්ටිමීටර් 25. මේකෙන් ගන්නෙ. එතකොට මේ ද්‍රාවණය සංතෘප්තයි. ඇයි ඒ? මෙයා සංතෘප්ත කරලා තමයි ගත්තේ. හරි කොහොමද සංතෘප්තයි කියලා දන්නේ? ඒ පොතේ මෙයා අවක්ෂේප වුණා. ඒ කියන්නේ අවක්ෂේප වුණා කියන්නේ සංතෘප්ත වෙලා. හරි ඔක හොඳට තේරුම් ගැනීම වැදගත්. right. දැන් එතකොට ඒකෙන් 25ක් අරගෙන ඒක උදාසීන කරාලු HCl වලින්. උක්ත HCl කියන්නේ කලින් ගත්ත HCl තමයිනේ. ඉහත HCl ද්‍රාවණයෙන්. එතකොට එයාගේ සාන්ද්‍රණයත් 0.05 මවුල ඝන ඩෙසිමීටර් HCl. ඒතර මේකෙන් ගිහිල්ලා තිනවා ඝන සෙන්ටිමීටර් 65ක්. හොඳට තේරුම් ගන්න. එකෙන් ඝන සෙන්ටිමීටර් 65ක් ගිහිල්ලා තියෙනවා. මෙයාව උදාසීන කරන්න. එතකොට මේකේ ඉන්නේ කවුද? මේකේ ඉන්නේ පොතේ. දැන් මේකේ ඉන්න සම්පූර්ණ OH-. දැන් සංතෘප්ත ද්‍රාවණයේ ඉන්න සම්පූර්ණ OH- මවුල. මම මේක පොඩ්ඩක් ලියන්න. මේකෙන් ඝන සෙන්ටිමීටර් 25ක් ගන්න මෙයා සංතෘප්ත වුණාට පස්සේ. එතකොට දැන් සංතෘප්ත ද්‍රාවණයේ තියෙන සම්පූර්ණ OH- කියලා කියන්නේ කවුද? සංතෘප්ත ද්‍රාවණයේ සම්පූර්ණට OH- දෙන්නේ කවුද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උත් දිය වෙලා OH- දෙනවා. නේ? ඒක තේරෙනවනේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භාෂ්මයක්. එතකොට එයා දිය වෙලා OH- මාධ්‍යයට දෙනවා. ඊට අමතරව කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දිය වෙලා මාධ්‍යයට OH- දෙනවා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දිය වෙලා මාධ්‍යයට OH- දෙනවා මෙහෙම. එතකොට දැන් මේ අවස්ථාවේ ද්‍රාවණයේ තියෙන OH- කිව්වම OH- මවුල ලැබෙනවා සෝසස් දෙකකින්. මොකක්ද සෝසස් දෙක? එක තමයි NaOH වලින් ලැබෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH මගින්. අනිත් එක තමයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මගින්. ඒක ඔක තේරුම් ගන්න. ඒක ඊටාම සරල කාරණාවක්. හරි? right. දැන් එතකොට පොතේ දැන් ඔක පැහැදිලිව තේරුම් ගත්තා. දැන් ඔන්න 65ක් ගිහිල්ලා තියෙනවා. දැන් අහන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP. දැන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP හොයන්න අපිට මොනවද අවශ්‍ය දත්ත? අපි ලියමු කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් KSP ප්‍රකාශනය. දැන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් solid
කැල්සියම් 2 aqueous 2යි OH විදියට තමයි එන වලට කැඩේ. හරිද? එතකොට දැන් මෙතන තියෙනවා OH යම් ප්‍රමාණයක් අපි ඒක මුලින්ම ගණනය කරන්න ඕනේ. මේකේ තියෙන OH මෝල් ප්‍රමාණය කොච්චරද කියලා. අපි ඒක මුලින්ම හොයමු. මෙන්න මේ අනුමාපනය කරනවා සුදුසු දර්ශකයක් දාලා. දර්ශකයක් දාන්නත් එපේ. ඒවා කියලා නෑ. නැත්නම් අම්ල භාෂ්ම අනුමාපනයේ අන්තලක්ෂය අඳුර ගන්න බෑනේ පුතේ. අපි හිතමුකෝ මෙතනට අපි දානවා කියලා මෙතිල් ලොරෙන්ස් හරි පිනොප්තලින් හරි දානවා කියලා හිතමු. ප්‍රශ්නයක් නැහැ කවුරු හරි පිනොප්තලින් දැම්මයි කියලා හිතන්න. මෙතන පිනොප්තලින් දැම්මම වර්ණ විපර්යාසය මොකක්ද? මුලින්ම OH- ඉන්න තැනට දාන්න. ඒ කියන්නේ පුතේ වර්ණය රෝස පාටයි. රෝස පාට අන්තලක්ෂය උදා වුණාම අවර්ණ වෙන්න ඕනි. එතකොට තමයි බියුරෙට් එක වහන්න ඕන. ඒ කියන්නේ හරි විදි නේද? ඒවා කියලා නැහැ ගාන. නමුත් ඉතින් ඔයා දැනගන්න මේක සරල අනුමාපන ගානක් නෙමෙයි. මේක මේ ද්‍රව්‍යතා ගුණිතය දාලා ගානක්. ඒතර මේ වගේ සරල දේවල් කියන්නේ ගැටලුයි. ඒවා තේරුම් ගන්න ඕන. ඒතර මේක පිනොප්තලින් දැම්මොත් එහෙම. මෙතිල් ලොරෙන්ස් දැම්මොත් ඉතින් කහ රතු පාට වෙනවා. ඉතින් ඒක ඒ දර්ශකීය වර්ණ විපර්යාසය. ඒතර මෙතන තියෙන සම්පූර්ණ H+ OH- එක තුලිත වෙනවා තියෙන්නේ. ඒතර H+ OH- කින් හැදෙනවා ජලය පුතේ. මෙතන තියෙන සම්පූර්ණ H+ ප්‍රමාණය ගණනය කරමු. 0.18 0.05 වැඩි කරනවා 65. මොකද්ද මේ? මේ H+ මවුල ප්‍රමාණය. ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය 1:1යි. ඒ කියන්නේ සම්පූර්ණ OH- තුලිත වෙන්න HCl වලින් 65ක් ගිහිල්ලා. ඒතර 1:1 නිසා මේ ඉන්නේ OH- මවුලම තමයි. මේ HCl මවුල තමයි. හැබැයි ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයෙන් පේනවා ඒකම තමයි OH- මවුල ප්‍රමාණය. එතකොට දැන් අපි සාන්ද්‍රණය බලනවා නම් කොහොමද බලන්නේ? OH- මවුල ප්‍රමාණය දන්නවා. ඒක ඉන්නේ කොච්චර ප්‍රමාණයකද? ඝන සෙන්ටිමීටර් 25ක. එහෙමනම් OH- සාන්ද්‍රණය හොයමු. කොහොමද OH- සාන්ද්‍රණය හොයන්නේ? 0.05 වැඩි කිරීම 65 බෙදීම 1000. දැන් ඉන්නේ 25ක. 25න් බෙදුවා. වැඩි කරා 1000. ඒතර 18000 පොතේ කැපෙනවා. නේ? 18000 කැපෙනවා. හරි. මේකත් අපි පොඩ්ඩක් සුළු කරගන්න බලමු. මේක 5න් බෙදුම් 5යි. එතකොට මෙතන 1යි. right? එතන 13යි නේ. එතන 13. මෙතන එනවා 5ට 5 1යි. මෙතන 0.01යි. එතන 13 0.01කින් වැඩි කරාම ඉන්නේ 0.13යි මවුල ඝන ඩෙසිමීටර්. මෙන්න පොතේ OH- සාන්ද්‍රණයේ මාධ්‍යය. දැන් දරුවෙක් හිතන්න මාධ්‍යයට ආපු සම්පූර්ණ OH- සාන්ද්‍රණය නෙමෙයි තියෙන්නේ. මාධ්‍යයට OH- මේ වෙලාවේ සපයනවා දෙන්නෙක්. කවුද දෙන්න? මේකේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හිටියා. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන් මාධ්‍යයට OH- ලැබුණා. ඊට අමතරව කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හිටියා. එයත් මාධ්‍යයට OH- දුන්නා. එතකොට සම්පූර්ණ OH- ප්‍රමාණය තමයි මෙතන තියෙන්නේ. ඒ OH- ප්‍රමාණය තමයි දැන් තොලිත කරන්න ඕනේ HCl. එතකොට HCl වලින් ගිහිල්ලා තිනවා බියුරෙට් පාඨාංකය 65ක්. පිනොප්තලින් දර්ශකයේ දාලා තියෙන වෙලාව. ඒතර OH- සාන්ද්‍රණය 0.13. 0.13. එතකොට පොතේ මෙතන රියැක්ෂන්ස් විදියට ගත්තොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගා අයනීකරණ ප්‍රතික්‍රියාවක් තිබෙන බව මතක තියාගන්න. හරි? තිබෙන බව මතක තියාගන්න. එතකොට දැන් මාධ්‍යයේ ප්‍රබල භස්මයකින් විඝටනය වෙච්ච OH- උත් තියෙනවා නම් අපි දන්නවා මේ වෙලාවේ පොදු වෙන ආචරණයේ ක්‍රියාත්මකයි. කොහොමද පොදු වෙන ආචරණයේ ක්‍රියාත්මක වෙන්නේ? අපි ගිය සතියේ වීඩියෝ එකේ කතා කරා. දැන් මේක අංක 1 OH- මෙතෙන්ට බලපන්. මොකද OH- මාධ්‍යයේ කොච්චරක් හිටියද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපි සෙව්ව සාන්ද්‍රණය 0.1යි මේ. ඒක දීලා තිබුණේ නැහැ. ඒක ගානේ දීලා තිබුණේ නැහැ. අපි තමයි හෙව්වේ. අපි හෙව්වම 0.1යි කියලා ආවා. එතකොට දැන් මෙතන 0.1 තියෙනවා. හොඳට හිතන්න. මෙතන 0.1යි මවුල ඝන ඩෙසිමීටර් තියෙනවා. ඒතර ඒ සාන්ද්‍රණයම තමයි මෙතනටත් තියෙන්නේ 0.1යි. හරි. එතකොට මේ 0.1 මෙතනට පොදුවයිනේ. මොකද සම්පූර්ණ බලපෑමට තියෙනවනේ. සම්පූර්ණ බලපෑමට යටත්. මොකද කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මාධ්‍යය. ඒතර මේ සමතුලිතයට බලපානවා OH- ගේ ප්‍රමාණය. එතකොට OH- පොදු අයනයක් විදියට බලපාපු ගමන් OH- සාන්ද්‍රණය වැඩි වෙනවා අංක 2ට, සමතුලිතය නැඹුරු වෙනවා අංක 3ට. සමතුලිතය වමට නැඹුරු වෙනවා. ඊටාම සරලයි. සමතුලිතය අංක 3ට නැඹුරු වමට නැඹුරු වෙනවා. අංක 3 ප්‍රතික්‍රියාවට අදාළව. හරි? දැන් එතකොට පොතේ දැන් හොඳට තේරුම් ගන්න. දැන් ඔන්න අපි KSP ප්‍රකාශනය ආදේශ කරමු. KSP සමානයි කැල්සියම් 2+
OH- සාන්ද්‍රණයේ වර්ගය. හරි. දැන් හොඳට හිතුවත් ඔයාලට තේරෙනවා අපි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල මේ වෙලාවේ ද්‍රාව්‍යතාවය කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල පොදු අයනයක් තියෙන වෙලාවේ ද්‍රාව්‍යතාවය අපි y කියලා ගමු. ඔක කැමති එකක් ගන්න ප්‍රශ්නයක් නෑ. එයා y කියමු. එයා y නම් පොතේ එකට එක ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය කැල්සියම් ටෝ ප්ලස් ප්‍රමාණයත් y. OH- ප්‍රමාණය කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය ද්‍රාව්‍යතාවය වගේ දෙගුණයක්. ඒ කියන්නේ 2යි y. तर මේ වෙලාවේ සම්පූර්ණ OH- තමයි මෙතන තියෙන්නේ. මෙයාගෙන් ලැබෙන ටික විතරක් නෙමෙයි පොදු ආයනයක් තියෙනවා. ඒතර 2y ධන දශම 1. ඒතර මේක තමයි තියෙන සම්පූර්ණ OH- ප්‍රමාණය. මේ වෙලාවේ හරි right. දැන් පොතේ අපිට KSP ප්‍රකාශනය ගණනය කරන්න පුළුවන්. මෙන්න මෙහෙමයි හොයන්නේ. දැන් හොඳට හිතන්න. සම්පූර්ණ OH- සාන්ද්‍රණයේ 0.13යි. දැන් මේ 0.13 ලැබෙන්නේ මේ දෙන්නකින් මේ දෙන්නකින්. දැන් අපිට ඕනේ මාධ්‍යයේ තියෙන කැල්සියම් 2+ ප්‍රමාණය හරියටම හොයාගන්න. එහෙම හොයාගත්තේ නැත්තම් ඔයාලට KSP ට ආදේශ කරන කැල්සියම් 2+ දන්නේ නැහැ පොතේ. නේද? right. එතකොට දැන් මම ඔයාලට මෙහෙම කියනවා. සම්පූර්ණ OH- සාන්ද්‍රණයේ 0.13යි නම් මේ වෙලාවේ මාධ්‍යයේ මේ වෙලාවේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන් ලැබෙන OH- සාන්ද්‍රණය 0.1 නම් එහෙමනම් මාධ්‍යයට ලබා දුන්න කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන් දුන්න කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන් ලබා දුන්න OH- සාන්ද්‍රණය කීයද? ඊටාම සරලයි. දෙන්නම 0.13යි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන් මේ වෙලාවේ ලැබිලා තියෙනවා 0.1ක සාන්ද්‍රණයක්. right? එහෙමනම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන් ලැබෙන්න ඕන OH- සාන්ද්‍රණය කියන්නේ 0.1 තුනෙන් 0.1ක් අඩු කරනවා. එතකොට පුතේ බලන්න හොඳට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් ලැබෙන OH- සාන්ද්‍රණය කියන්නේ මේ වෙලාවේ 0.13 මවුල ඝන ඩෙසිමීටරකින් අඩු කරන් 0.10 මවුල ඝන ඩෙසිමීටර. හරිනේ. එතකොට එනවා 0.03 මවුල ඝන ඩෙසිමීටර. හොඳට තේරුම් ගන්න ඕන right? 0.03 මවුල ඝන ඩෙසිමීටර. මේ මොකක්ද? මේ තියෙන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් ලැබෙන OH- සාන්ද්‍රණය. හොඳට හිතන්න. දැන් පොතේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන් මවුල එකක් විඝටනය වුණාම කැල්සියම් 2+ සාමාන්‍යයෙන් දෙන්නේ මවුල 1යි. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ ද්‍රාව්‍යතාවයට කැල්සියම් 2+ ද්‍රාව්‍යතාවය සමානයි. ඒ වගේ දෙගුණයක් OH- සාමාන්‍යයෙන් දෙනවා. මේක සමීකරණේ බලවම පේනවා. එතකොට දැන් OH- සාන්ද්‍රණය කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන් විතරක් ලැබෙච්ච OH- සාන්ද්‍රණය 0.03යි. එහෙමනම් කැල්සියම් 2+ සාන්ද්‍රණය එකෙන් භාගයක් වෙන්න ඕනේ. මොකද ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය 1:2යි. ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය 1:2යි. ඒ කියන්නේ එමගින් ලැබෙන කැල්සියම් 2+ සාන්ද්‍රණය OH- සාන්ද්‍රණය අර්ධයක් භාගයක්. එහෙමනම් එම නිසා කැල්සියම් 2+ සාන්ද්‍රණය 0.03 වේදීම දෙක 0.1.5 මවුල ඝන ඩෙසිමීටර. හරිනේ. පැහැදිලි? ආයෙත් අහන්නකෝ. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන් විතරක් ලැබෙන OH- සාන්ද්‍රණය 0.03යි. ඒක දන්නේ කොහොමද? ඒ සම්පූර්ණ සාන්ද්‍රණය 0.0 සම්පූර්ණ සාන්ද්‍රණය 0.13යි. මාධ්‍යයේ මේ වෙලාවේ තිබුණ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය 0.1යි. එහෙමනම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් විතරක් දුන්න සාන්ද්‍රණය 0.03ක් වෙන්න ඕනේ. හරි. ඒක හොයාගත්ත කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රකාශනයෙන් ලැබෙන කැල්සියම් 2+ සාන්ද්‍රණය ලැබුණු OH- සාන්ද්‍රණයෙන් භාගයක්. ඒ කියන්නේ 0.01.5යි. හරි right. දැන් අපි KSP ගණනය කරන්න KSP ට ආදේශ කරමු. ඒතර KSP සමානයි කැල්සියම් 2+ සාන්ද්‍රණය. දැන් හෙව්වා කීයද? 0.01.5 අපි එක ලියමු මෙහෙම 1.5 10 2 වගේ ලියමු. 1.5 10 2. දැන් පොතේ මේ වෙලාවේ තියෙන OH- සාන්ද්‍රණය කීයද මාධ්‍යයේ? දැන් මෙතන පටලවා ගන්න ඕනේ. මම දැන් ප්‍රැක්ටිකල් එක කරද්දී ගිය සතියේ කිව්වා. මාධ්‍යයේ පවතින OH- සාන්ද්‍රණය කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් විතරක් දුන්න OH- සාන්ද්‍රණය නෙමෙයි. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්නේ මොන මාධ්‍යයකද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මාධ්‍යයකින්. එතකොට ඒ සමතුලිතයට බලපානවා එයාගෙන් ලැබෙන OH- සාන්ද්‍රණය විතරක් නෙමෙයි. සමස්ත OH- සාන්ද්‍රණයට බලපාන.
එතකොට මෙතන OH- සාන්ද්‍රණය කියන්නේ මෙයාගෙන් විතරක් ලැබෙන OH- සාන්ද්‍රණය තමයි ලෙව්වම් පේන්නේ. අපිට ලෙව්වම් පේන්නේ එහෙම. ඒ වුණාට යා ඉන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහිත ද්‍රාවණයක. එතකොට සමතොලෙන් ලැබෙන OH- සාන්ද්‍රණය කියන්නේ සමස්ත OH- සාන්ද්‍රණය. right? එයාගෙන් විතරක් ලැබෙන OH- සාන්ද්‍රණය නෙමෙයි. එතකොට දැන් ළමයට ප්‍රශ්නයක් එනවා. එහෙමනම් ඇයි මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් විතරක් ලැබිච්ච OH- සාන්ද්‍රණය හෙව්වේ? මෙතෙන්ට අපි දාන්නේ සමස්ත OH- සාන්ද්‍රණය කියන 0.13 වර්ගය. හරි. 0.13 වර්ගය. එහෙමනම් දැන් ළමයින්ට තියෙන ප්‍රශ්නේ ඇයි එහෙමනම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එකෙන් විතරක් හම්බෙච්ච සාන්ද්‍රණය හෙව්වේ? එයාට තිබුණානේ කෙලින්ම සම්පූර්ණ OH- නම් මෙතෙන්ට දාන්න 0.13 දාලා නිකන් ඉන්නේ. ඇයි මේ අඩු කරලා ගත්තේ? මේක අඩු කරලා ගත්තේ ඇයි? ඒ OH- සාන්ද්‍රණය ඕන නිසා නෙමෙයි. අපිට කැල්සියම් 2+ සාන්ද්‍රණය හරියට ඕනේ. අපිට කැල්සියම් 2+ සාන්ද්‍රණයට හොයාගත්තේ නැත්නම් අපිට KSP ආදේශ කරන කැල්සියම් 2+ දන්නේ නැහැ. ඒක නිසා තමයි මෙයාගේ හොයාගත්තේ එකෙන් භාගයක් ගන්න ඕන නිසා. ඒ OH- ඕන නිසා නෙමෙයි. පටලවා ගන්න එපා. ඒතර මේ සමීකරණයෙන් ලැබෙන කැල්සියම් 2+ සාන්ද්‍රණය එයා දෙන OH- සාන්ද්‍රණයෙන් භාගයක්. ඒ නිසා තමයි 0.13 හොයලා එක දෙකට බෙදුවේ. මෙතෙන්ට ආදේශ කරන්නේ එයාගෙන් විතරක් එන OH- සාන්ද්‍රණය නෙමෙයි. ආදේශ කරන්න ඕනේ සමස්ත OH- සාන්ද්‍රණය. හරි. ඔක හොඳට තේරුම් ගන්න. right. දැන් අපි මේක සුළු කරමු. එතකොට පුතේ මෙතන 1.5 වැඩි කිරීම මෙතන ඉන්නේ දැන් 13 වැඩි කිරීම 10 වර්ගය. 13 වරක් 13 කියන්නේ 169. හරිනේ. 13 වරක් 13 169. එතකොට 10 වර්ගය 10 4ක් මෙතෙන්ට යනවා. 169 දැන් වැඩි කරන්න ඕනේ 1.5. හරි අපි වැඩි කරමු. 169 වැඩි කරමුකෝ 15. 9 45යි. 6 34යි. 5 5 3 8යි. 9 1 9යි. 6 1 1යි. 5යි 13ට අතර 15යි 2යි. 2535 එක දශම ස්ථානයක් තියන්න. එතකොට එනවා 253.5යි. 253.5 10 4යි 2යි පුතේ 10 කීයද? 6ක් එනවා. මවුල 3. DM ඍණ 9. හරි. ඒතර අපි 2.5යි 3යි 5යි කියලා ගමු. එතකොට 10 ඍණ 8ක් එනවානේ. 7 8යි. හරි right. හදලා ගන්න. KSP යගේ කීය දෙන්නේ කියලා ගන්න. හරි. 6 නෙමෙයි sorry 8යි නෙමෙයි 4ක් වෙන්න ඕනේ. පිටිපස්සට ගියේ දශම ස්ථානයෙන්. එතකොට 10 න් 4ක් වෙන්න ඕනේ. හරි. 2.5යි 3යි 10 න් 5. 2.5යි 3යි 5 10 න් 4ක් වෙන්න ඕනේ. බවුල 3 DM වෙන නම්. හරි right. අනවතේ අපි KSP යගේ ගත්තා. හරි නේද? right. දැන් මේක හරියට ලියා ගන්න. පළවෙනි ප්‍රකාශන දෙවෙනි ප්‍රකාශන සුළු කරන විදිය. ඊට පස්සේ අපි යමු දෙවෙනි ගානට. හරි. මොකක්ද දෙවෙනි ගාන කියන්නේ? දෙවෙනි ගාන කියන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රව්‍යතා ගුණිතය. ඉහත ඒහි සඳහන් ක්‍රමයට සමාන ක්‍රමයක් මගින් ඔබට නිර්ණය කළ හැකි වේද? ඔබේ ප්‍රතිචාරය සඳහා හේතු දක්වන්න කියලා තමයි කියන්නේ. එතන පුතේ දැන් මේ බලන්න. දැන් මේ ගාන බැලුවම පේනවා දැන් මෙයාගේ කේස් පියාගෙන නම් 10 න් 4ක් නේද? කැල්සියම් 5 3 5 10 න් 4ක් ආවේ. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP වගේ කීයද දීලා තියෙන්නේ? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP වගේ දීලා තියෙනවා අපිට 10 න් 12ක්. හරිනේ 10 න් 12ක් තියෙනවා. තර මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP වගේ දීලා තියෙන 10 න් 12ක්. එතකොට KSP වගේ 10 න් 12 දැන් මේක තිබ්බ කීයද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල අපිට ආවේ 10 න් 4ක්. හරිනේ. तर मैग्नीशियम हाइड्रोक्साइड වල KSP යගේ ඊටාම කුඩයි. ඊටාම කුඩා KSP යගයක් කියලා කියන්නේ. මොකක්ද? KSP යගේ ඊටාම කුඩයි. KSP යගේ ඊටාම කුඩයි කියන්නේ පොතේ ජල ද්‍රාව්‍යතාවය ඊටාම අඩුයි කියන්නේ. ඒ කියන්නේ මාධ්‍යයේ දිය වෙන OH- සාන්ද්‍රණය ඊටාම අඩුයි. तर දැන් මේක නම් OH- සාන්ද්‍රණය කීයද? මේකේ OH- සාන්ද්‍රණය 0.13 නේ. මේකේ OH- සාන්ද්‍රණය 0.13. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP එකේ 10 න් 12ක්.
එතකොට දැන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කේස් B 10^4කට ඇවිල්ලා තමයි OH මයිනස් සාන්ද්‍රණය 0.3ක් වෙලා තියෙන්නේ. හරි. දැන් මේ හා සමාන ක්‍රමයක් කියන අනුමාපන ක්‍රමයෙන් තමයි මේක හදන්න ඕන. ඒතර අනුමාපන ක්‍රමයෙන් හදනකොට අනුමාපනය කරන්න නම් සැලකිය යුතු OH මයිනස් පරිමාවක් තියෙන්න ඕන. සැලකිය යුතු OH මයිනස් මවුල ගාණක් මාධ්‍යයේ තියෙන්න ඕන අනුමාපනය කරන්න. එහෙම සැලකිය යුතු OH මයිනස් ප්‍රමාණයක් මාධ්‍යයේ තිබුණ නැත්නම් මොකද වෙන්නේ? අපිට අනුමාපනය කරගන්න බෑ. හරි? දැන් මේකේ ඊළඟ ගැටලුවකදී මම මේක ගණිතානුකූලව ඔයාලට පෙන්නනවා. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ එකක මාධ්‍යවල ලබා දෙන OH මයිනස් ප්‍රමාණය කොච්චර අඩුද කියලා. අපිට ඉස්සරහ දින ගානක මේක ඩිරයිව් කරන්න තියෙනවා. ඒ නිසා මම මේ ගාන දෙක පැහැදිලි කරන්නේ. මේක කියලා තියෙන්නේ නිර්ණය කරන්න පුළුවන්ද කියලා අහන්න. මේක ගණනය කරන්න කියලා නෑ. ගණනය කරලා පෙන්වන්න පුළුවන්. මේක බෑ කියලා. ඒක ඉස්සරහ ගානකදී කරනවා. මම මෙතන මේක පැහැදිලි කරන්න යන්නේ. දැනට මතක තියාගන්න. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP එක ඉතාම අඩුයි. 10ට 12යි. ඒ කියන්නේ ජලයට දී වෙන ප්‍රමාණය ඉතාම අඩුයි. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ ද්‍රව්‍යතා ගුණය 10/4. හරි 10/4කට තමයි OH මයිනස් සාන්ද්‍රණය 0.3ක් වෙලා තියෙන්නේ. එතකොට 10/12ක් කියන්නේ ඉතාම චූටි. ඉතාම චූටි ද්‍රව්‍යතා ගුණයක් තියෙනවා. ඒතර බොහොම පොඩ්ඩයි දීවේ. ඒතර චූට්ටක් ප්‍රමාණයක් දී වුණාම ඒක අනුමාපනය කරන්න ප්‍රමාණවත් නෙන්නේ. මොකද අනුමාපනය කරන්නේ අනුමාපනය කරන අතිසංවේදී ක්‍රමවේදයක් නෙමෙයි. බියුරෙට් එකෙන් එක බිඳුවක් වැටෙනවා කියන්නේ 0.05ක් වැටිලා. 0.05ක් වැටිලා. එක බිඳුවක් වැටෙනවා. ඒතර වාගේ පරිමාව 0.03 වුණොත් මොකද වෙන්නේ? 0.03ක පරිමාවම මනින්න උනොත්. right? 0.05ක් එක බිඳුවක්. ඒතර 0.03ක් වෙන ගන්න පුළුවන්. බෑ. අන්න ඒ වගේ ගැටලුවක් තියෙනවා. ඒ නිසා මෙතන දැනට දැනගන්න ඔයා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් KSP යගේ ඉතාම කුඩයි කියන්නේ එයාගේ ද්‍රව්‍යතාවය ඉතාම කුඩයි. ඒ කියන්නේ දිය වෙන ප්‍රමාණය ඉතාම කුඩයි. ඒතර දිය වෙන ප්‍රමාණය ඉතාම කුඩයි කියන්නේ එයාව අනුමාපන වගේ අනුමාපන වගේ ක්‍රමවේදයකින් එයාගේ ඒ අවස්ථාවේ තියෙන KSP ගණනය කරන්න බෑ. අනුමාපන වගේ ක්‍රමවේදයක් පාවිච්චි කරලා. right? ඒක හොඳට මතක තියාගන්න. ඒක තමයි මෙතනදී පැහැදිලි කරන්න තිබ්බේ. මෙහෙම ලියන්න. B කොටසට ලියන්න. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් KSP යගේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් KSP යගේ ඉතා කුඩා අගයක් වන බැවින් එහි සංතෘප්ත ද්‍රාවණයක පවතින OH මයිනස් සාන්ද්‍රණයද ඉතාම කුඩා වේ. එවැනි කුඩා සාන්ද්‍රණ අනුමාපනය මගින් නිර්ණය කිරීම අසාර්ථක වේ. ඇයි අසාර්ථක වෙන්නේ කියලා ගණිතානුකූලව පෙන්වන්න පුළුවන්. ඒක ඉතාම සරලයි. අපි ඒක ඉස්සරහ ගානකදී කරන නිසා මම මෙතන ලියන්නේ නැහැ. right? අපි ඉස්සරහදී මම ඩිරයිව් කරලා පෙන්නන්නම්. හරි. අනුමාපන ක්‍රමය අසාර්ථක වේ. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් KSP සොයන්න. එතකොට අනුමාපන ක්‍රමය යෝග්‍ය වෙන්නේ නැහැ, අසාර්ථකයි. හරි. අපි යමු දෙන්නේ ඊළඟ ප්‍රශ්න. බලන්න ඊළඟ ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? හරි. දැන් මේකේ දෙවෙනි ප්‍රශ්නේ අහලා තිබ්බේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රව්‍යතා ගුණිතය ඉහත එහි සඳහන් ක්‍රමයට සමාන ක්‍රමයක් මගින් නිර්ණය කරන්න පුළුවන්ද කියලා. ඒක කියන්න බෑ. දැන් මම කිව්වා හේතුව මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් KSP එක තාම කොටයි. ඒ නිසා කරන්න බෑ. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද අහලා දෙන්නේ? එකක් කියවන්න. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රව්‍යතා ගුණිතය ඉහත එහි සඳහන් ක්‍රමයට සමාන ක්‍රමයක් මගින් ඔබට නිර්ණය කළ හැකි වේද ප්‍රචාර දක්වන්න. මොකද ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක right? ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් අපිට හොයන්නත් බෑ ඔය ක්‍රමේ පාවිච්චි කරලා. ඒකට වෙනත් හේතුවක් තියෙනවා. දැන් ඔබ දන්නවා දැන් ඔය ඉනෝගනික් හොඳටම දන්නවනේ. අකාබනික රසායන සාකච්ඡා කළ අවසන්. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් උදේගෝණී නේ. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් උදේගෝණී. තොර ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් අපි හිතමුකෝ තියෙනවා කියලා. හරි දැන් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් දැන් මේගොල්ලෝ කියන විදිහට මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැන් මේ ඉහත ක්‍රමයට අනුගමනය කරනවා කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන මාධ්‍යයට ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනවා. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනවා. ඔබ නෙමෙයි. එතකොට දැන් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ
උභයගුණී එක්කෙනෙක්. උභයගුණී කියන්නේ මොකක්ද? එයා වැඩිපුර අම්ලෙත් දිනන වැඩිපුර වාෂ්පෙත් දිනන. දෙන්නත් එක්කම ප්‍රතික්‍රියා කරනවා. උභයගුණී කියන්නේ ඒකනේ. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් හැදලා ඉන්න වෙලාවකදී right ඔයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර ඉන්න තැනකට දැම්මොත් මොකද වෙන්නේ? අපිට අවක්ෂේපයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඔක අනිත් පැත්තට මෙහෙම වෙන්න පුළුවන්. දැන් උභයගුණී රසායනික ද්‍රව්‍ය ගන්නනවා right දැන් ඇලුමිනියම් 3+ තියෙන ද්‍රාවණයකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බිඳු වශයෙන් එකතු කරොත් මොකද වෙන්නේ? මේ තියෙන drop wise addition බිඳු වශයෙන් එකතු කරා. ඒතර බිඳු වශයෙන් එකතු කරොත් ඇලුමිනියම් 3+ අර එකතු කරන බිඳු වශයෙන් එකතු වෙන OH- එක රියැක්ට් වෙලා හරි ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප. ඒක හරි. හැබැයි ගැටලුව තියෙන්නේ තව ටිකක් වැඩිපුර එකතු කරගෙන යනකොට එක්සස් එකතු කරගෙන ගියොත් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් දිය වෙනවා. දිය වෙලා හදනවා සෝඩියම් ටෙට්‍රාහයිඩ්‍රොක්සි ඇලුමිනේට් කම්ප්ලෙක්ස් එක AlOH4 right minus මෙතන එනවා Na+ කියලා ලියද හැකි minus නැතුව. ඔතන සෝඩියම් ටෙට්‍රාහයිඩ්‍රොක්සි ඇලුමිනේට් සංකීර්ණ. හරි මේක අපිට ලියන්න පුළුවන් සෝඩියම් ඇලුමිනේට් කියලා. NaLO2 උදන ජලය. හරි මේක හැදෙන්නේ මේක තමයි උභයගුණී සංයෝගයේ වතුර ලියුණා. සෝඩියම් ඇලුමිනේට් හැදෙන්නේ සෝඩියම්ගේ ඔක්සයිඩ් Na2 Al2O3 කියන දෙන්නම එකතු වෙලා. බලන්න. Na2යි Al2යි. මේක එකතු කරාම එන්නේ Na දෙකක් එනවා. Al දෙකක් එනවා 4ක් එනවා. දැන් මේක සුළු කරන්න. සරල අනුපාතයෙන් සුළු කරාම 1 2 1 right 1 1 2 අතර NaLO2 එමය එන්නේ. ඔබ දන්නවනේ. එතකොට සෝඩියම් ඇලුමිනේට් හැදෙන්නේ ඇලුමිනියම් 3+ ජලීය ද්‍රාවණයකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බිඳු වශයෙන් එකතු කරා සුදු පාට අවක්ෂේපයක් එනවා. එන අවක්ෂේපයට වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නම දිය වෙනවා. ඒක උභයගුණී රසායනික මූල ධර්මයන්. ඒ වගේම තමයි මේක අනිත් පැත්තට රිවර්ස් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ හැදිලා තියෙන එකට HCl හරි සල්ෆියුරික් හරි බිඳු වශයෙන් එකතු කරොත් නැවත හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. වැඩිපුර අම්ල එකතු කරලා ආය පාරක් දිය වෙලා කැටායනික ද්‍රවණය ගන්නත් පුළුවන්. එහෙම එකකුත් තියෙනවා. හැබැයි දැන් මෙතන වෙලා තියෙන එක නෙමෙයි. මෙතන වෙලා තියෙන වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්නේ. වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනවා. එකතු කරනකොට මොකද වෙන්නේ? ඉතා සරලයි. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරාම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතිරේක ඉන්න ද්‍රාවණයකට අවක්ෂේපයක් හැදෙනවා අපිට පේන්නේ නැහැ. කෙලින්ම හැදෙන අවක්ෂේපෙම දිය වෙලා තමයි අපිට පේන්නේ. ඒතකොට අපිට හැදෙන්නේ කෙලින්ම NaLO2 තමයි මාධ්‍යයේ තියෙන්නේ. KSP හොයනම තියා අවක්ෂේපයක් හැදෙන්නෙත් නැහැ. KSP හොයනවා තියා අවක්ෂේපයක් හැදෙන්නෙත් නැහැ මේ වෙලාවේ. හරිද? අවක්ෂේපයක් හැදෙන්නේ તો KSP හොයන්නේ කොහොමද? ප්‍රශ්නයක්. ඒ නිසා මේක අසාර්ථක ක්‍රමයක්. අන්න ඒකයි අතට ලියන්න ඕන. ඔයා මේකට ප්‍රශ්නෙට උත්තරේ ලියන්න මම කියන ටික ලියවම ඇති. ඔයාලා අතිරේක සටහනක් අපිට ඔක ලියාගත්තට කමක් නැහැ. මේව ලියන්න. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් උභයගුණී හයිඩ්‍රොක්සයිඩ් එකේ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් උභයගුණී හයිඩ්‍රොක්සයිඩ් එකේ උභයගුණී හයිඩ්‍රොක්සයිඩ් එකේ ප්‍රබල වාෂ්පික සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුලදී ප්‍රබල වාෂ්පික සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුලදී ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් දියවි ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් දියවි සම්පූර්ණයෙන්ම දියවි කියලා කිව්වත් කවන්නේ සම්පූර්ණයෙන්ම දියවි සෝඩියම් ඇලුමිනේට් සාදයි NaAlO2 සාදයි සෝඩියම් ඇලුමිනේට් සාදයි සම්පූර්ණයෙන්ම දියවි සෝඩියම් ඇලුමිනේට් සාදයි එම නිසා අවක්ෂේපයක් නොපවතින බැවින් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් හි KSP ගණනය කළ නොහැක. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ KSP මෙම ක්‍රමයෙන් ගණනය කළ නොහැක. හරි? right මෙම ක්‍රමයෙන් ගණනය කළ නොහැක. හරි එච්චරයි ගැන අපිට කියන්න තියෙන්නේ. හරි එතකොට මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම දැන් අවසන්. ප්‍රශ්නේ කොටස් තුනක් තිබුණා. එතකොට මේ කොටස් තුනම දැන් සාකච්ඡා කරලා අවසන් කරා. අපි ටියුට් එකේ අපි ගියපු තේ ප්‍රශ්න අංක 14ට right දැන් ටියුට් එකේ ගොඩක් ගණන් දෙනවා අපි ඔක්කොම හදනවා. නමුත් අර වීඩියෝ එක දික් වෙන නිසා මම කඩලා කොටස් වලට කඩලා මේක කරන්න තමයි දැන් හිතන්නේ. හරිනේ right හරියට සම්පූර්ණව හදාගන්න.